අපි අද කරන්න යන්න පාඩම තමයි මේ වෘත්තයක ජියා කියන පාඩම. අපි කලින් සතියේ කරා මේ වෘත්තවල අරය ගැනයි ඒ වෘත්තය ගැන තියෙන මූලික දැනුම් ටික ඕන වෙන පාඩම අපි කලින් කරා. මම බැලුවේ මේ ජ්‍යාමිතිය ගත්තාම මේ වෘත්තය සම්බන්ධ ගැන පාඩම් ටික මුලින්ම කරන්න එක දිගට කරන්න. එතකොට ඊළඟට වෘත්තය ගැන තියෙන පාඩම තමයි මේ වෘත්තයක ජියා කියන පාඩම. මේකයි මේ පාඩමයි අර පාඩමයි එකතු කරලා ගත්තාම ඔයාලට ප්‍රශ්නයක් කරන්න පුළුවන් වෙනවා මේ සෙකන්ඩ් පාර්ට් එකේ. එහින්දා මේ පාඩම අපි දැන් කරමු. මේක ඇත්තටම ටිකක් දිග පාඩමක්. මම හිතන්නේ මේ ඔයාලගේ අච්චුපතේ දිගම පාඩම මේක වෘත්තයක ජයා කියන පාඩම. මේකේ ප්‍රමේයන් 3ක් තියෙනවා ඔයාලට. හරි අපි ඉස්සෙල්ලාම පටන් ගමු. මේකේ මේ අපි කලින් සතියේත් කතා කරා වගේම වෘත්තයක් ගත්තාම ඒ වෘත්තයේ මේ තියෙන කේන්ද්‍රය තියෙනවනේ, කේන්ද්‍රයේ ඉඳලා වෘත්තය මත තියෙන ඕනම ලක්ෂයකට අඳින රේඛාවකට අපි කියනවා අරයක් කියලා. එතකොට මේ වෘත්තය මෙන්න මේ වෘත්තය මත තියෙන ඕනම ලක්ෂ දෙකක් අරගෙන අඳින රේඛාවකට තමයි අපි ජ්‍යායක් කියන්නේ. ඒ කියන්නේ වෘත්තයේ පරිධිය මත තියෙන ඕනම ලක්ෂ දෙකක් අරගෙන අඳින රේඛාවකට අපි කියනවා ජ්‍යායක් කියලා. ඉන්න මම ඒක ලියන්න. මෙන්න මේ වගේ එකකට මෙතන නම් මෙන්න මේ AB ආකරන රේඛාවට අපි කියනවා ජ්‍යායක් කියලා. හරි. එතකොට මෙන්න මේ වගේ ජ්‍යායක් ගත්තාම මෙන්න මේ මෙන්න මේ AB ආකරන මේ වගේ රේඛාවකට අපි කියනවා ජ්‍යායක් කියලා. හරි. එතකොට මෙන්න මේ ජ්‍යාය කියන එක හින්දා මෙන්න මේ ජ්‍යාය කියන එකෙන් වෘත්තය කොටස් දෙකකට බෙදෙනවනේ. මෙන්න මේ වගේ චූටි කෑල්ලකයි මේ වගේ ලොකු කෑල්ලකුයි දෙකකට බෙදෙනවා. අපි මේ චූටි කෑල්ලට කියනවා මේ කුඩා වෘත්ත ඛණ්ඩයක් කියලා. කුඩා වෘත්ත ඛණ්ඩය කියනවා. මේ ලොකු එකට අපි කියනවා මහා වෘත්ත ඛණ්ඩය කියලා. එතකොට ඉන්න මම ඒක ලියනකම් එතකොට මෙන්න මේ කෑල්ලට තමයි වෘත්ත ඛණ්ඩය කියලා කියන්නේ. ඒ කියන්නේ AB වලින් හැදිච්ච වර්ගඵල කෑල්ලට තමයි වෘත්ත ඛණ්ඩය කියලා කියන්නේ. මේ ABට උඩ තියෙන ලොකු වෘත්ත කෑල්ල හින්දා හැදිච්ච එකට අපි කියනවා මහා වෘත්ත ඛණ්ඩය කියලා. එතකොට මේ වෘත්තේ පරිධිය කෑල්ලක් එනවනේ. මෙතනින් කැපුවම පරිධිය කෑල්ලක් එනවනේ. අපි ඒකට කියනවා ඡාපයක් කියලා. මේක කුඩා වෘත්ත ඡාපය වෙනවා, සුළු ඡාපය වෙනවා, මේක මහා ඡාපය වෙනවා. යන්නේ මම ඒක ඔයාලට ඇඳලා පෙන්නන්නම්. දැන් මෙතන ගත්තොත් එහෙම මෙන්න මේ AB වලින් යට තියෙන මේ වගේ කෑල්ල මේක තමයි සුළු ඡාපය වෙන්නේ. සුළු ඡාපය. මෙන්න මේ මෙතනින් AB වලින් උඩ තියෙන ලොකු කෑල්ලට අපි කියනවා මහා ඡාපය කියලා. හරි මේ. එතකොට මෙන්න මේ වර්ගඵල කෑල්ලට AB වලින් යට තියෙන වර්ගඵල කෑල්ලට මෙන්න මේ කෑල්ලට තමයි කියන්නේ සුළු වෘත්ත ඛණ්ඩය කියලා. උඩ කෑල්ලට තියෙනවා මහා වෘත්ත ඛණ්ඩය කියලා. හරි. එතකොට අපි යමු මෙන්න මේකට. එතකොට දැන් අපි දන්නවනේ AB වලින් හැදිච්ච සුළු වෘත්ත ඛණ්ඩයයි මහා වෘත්ත ඛණ්ඩයයි කියලා දෙකක් තියෙනවා කියලා. එතකොට මෙන්න මේ AB කියන ලක්ෂ දෙක ඉඳලා මොකක් හරි වෘත්තය මත තියෙන C කියලා ලක්ෂයක් අරගෙන අඳින කෝණයකට අපි කියනවා සුළු වෘත්ත ඛණ්ඩයේ කෝණය කියලා. එහෙම නැත්නම් සුළු වෘත්ත ඛණ්ඩයේ කෝණය එහෙම නැත්නම් ABGI කෝණය කියලා කියනවා. හරිද? සුළු ඡාපය මගින් මේ වෘත්තය මත තනන කෝණය කියලා කියනවා. ඉන්න මම ඒක අඳිනකම් ඔයාලට. මෙන්න මේකට කියනවා මෙන්න මේ C වල තියෙන කෝණයට කියනවා AB සුළු ඡාපය මගින් හදපු කෝණය කියලා. ඔයාලා මේව ලියා ගන්නව නම් ලියා ගන්න. මොකද ගණන් වලදී ඕනේ වෙනවා. AB සුළු ඡාපය මගින් හදන කෝණය. මගින් වෘත්තය මත තනන කෝණය.
අනේ වෘත්තය මත තනන කෝණය කියලා කියනවා. ඒ වගේම මේ AB වල මේ පැත්තට හදන කෝණයනේ ඒ කීවේ. දැන් AB වල ඉඳලා මෙන්න මේ ලොකු වෘත්ත ඡාපය තියෙනවනේ. වෘත්ත ඛණ්ඩය. ඛණ්ඩය හරි ඡාපය හරි කියන්න පුළුවන් ඔයාලට. එතකොට මේ ලොකු වෘත්ත ඡාපය මගින් හදන මෙන්න මේ වෘත්තය මත හදන කෝණයට කියනවා AB මහා ඡාපය මගින් වෘත්තය මත තනන කෝණය කියලා. හරිද? එතකොට මේක තමයි සුළු කෝණය, මේක තමයි මහා කෝණය. මේක එතකොට අපි කියනවා AB මහා වෘත්ත ඛණ්ඩය. මේ කෝණයට කියනවා AB මහා ඡාපය මගින් වෘත්තය මත තනන කෝණය කියලා. හරි. දැන් එතකොට ඔයාලට පේනවා මේක එක කෝණයක් විතර නෙමෙයි, තව කෝණ තියෙන්න පුළුවන්. දැන් උදාහරණ තමයි මෙන්න මේ D වෙනුවට අපි මෙතන ගමුකෝ E කියලා ලක්ෂයක් මොකක් හරි. එතකොට මේ E කියන ලක්ෂයට අඳින රේඛාවෙනු හැදෙන්නේ මෙහෙම කෝණයක්මයි. හරිනේ? මෙන්න මේ D වෙනුවට E වගේ ගත්තොත් එතනිනුත් හැදෙන්නේ මේ වගේ කෝණයක්මයි. දැන් මෙතන තියෙනවනේ C කියලා එක. අපි C වෙනුවට වෙන කෝණයක් මෙතන ගමු D කියලා ලක්ෂයක්. එතකොට මෙන්න මේ D වලට A වල ඉඳලා අඳින ඉරි දෙකෙන් හැදෙන මෙන්න මේ කෝණය AB සුළු ඡාපය මගින් තනන කෝණය. හරිනේ? හරි. අපි ඊළඟ එකට යමු. එතකොට දැන් අපි දන්නවා මෙන්න මේ PR කියලා ලක්ෂ දෙක ගත්තොත් එහෙම PR සුළු වෘත්ත ඡාපය මගින් වෘත්තය මත තනන කෝණය තමයි PCR කියන්නේ. හරිනේ? එතකොට මෙන්න මේ PR කියන මහා වෘත්ත ඡාපය මගින් වෘත්තය මත තනන කෝණය තමයි PQR කියන්නේ. PCR PQR කියලා දෙකක් තියෙනවා. එතකොට මේ කේන්ද්‍රය තියෙනවනේ දැන්. අපි මේ කේන්ද්‍රය ගත්තොත් එහෙම ඒ කේන්ද්‍රයට PR වල ඉඳලා අපි අඳින ඉරි දෙකේ හැදෙනවනේ කෝණයක්. ඒකට කියනවා PR ජ්‍යාය මගින් වෘත්තයේ කේන්ද්‍රය මත තනන කෝණය කියලා. හරිනේ? එතකොට අපි දැන් කෝණ තුනක නම් ඉගෙන ගත්තා. මොකක් හරි ලක්ෂ දෙකක් ගත්තොත් සුළු වෘත්ත ඡාපය මගින් හදන කෝණය, මහා වෘත්ත ඡාපය මගින් හදන කෝණය, කේන්ද්‍රය මත තනන කෝණය. අන්න එතකොට මේකත් අපි ලියමු මෙතන. මෙන්න මේ කෝණයට අපි කියනවා මේකට PR ජ්‍යාය මගින් වෘත්තය මත තනන කෝණය. එතකොට හරිනේ කෝණ තුන හරි. මේකේ ඔයාලගේ මේ අච්චු පොත්තේ එහෙම තියෙනවා නිකන් මේ කෝණ තුනට කියන නම් මේවා මේක මේ කෝණේ මේකෙම සුළු ඡාපය මේ කෝණේ මේකේ මහා ඡාපය වගේ අඳුර ගන්න ඔයාලට ලේසි වෙන්න මේ ගණන් නිකන් ගණන් වගේ ඒවා ගොඩක් තියෙනවා ඔයාලා ඒවා බලන්න. එතකොට ඔයාලට ෆැමිලියර් වෙයි මේ කතාව නිකන් පුරුදු වෙයි ඔයාලට දැක්ක ගමන් මොකද්ද මේ කෝණේ කියන්නේ මොකද දැන් අපි මෙහෙම කෝණේ මේ දෙක අරයන් හින්දා AOB සමානයි කියලා. AOB සමානයි කියන්නේ මෙයා 20 නම් මෙයාත් 20 වෙන්න ඕන. හරිනේ? ඔයාලා ඒවා දන්නවනේ මේ සමද්විපාද ත්‍රිකෝණනේ. AOB සමානයි නම් මේ කෝණෙත් 20 වෙන්න ඕන. මේව කෙටි ප්‍රශ්න වලට එනේවා හින්දා මම මේක ලියන හැටි කරන්නේ නැහැ ඔයාලට. මේක 20 වෙන්න ඕනේ. දැන් මේකත් 20යි මේකත් 20යි නම් මේ කෝණය අපි හොයන්න යන්නේ. අපි දන්නවා ත්‍රිකෝණික මුළු එකතුව 180යි කියලා කෝණවල. එහින්ද ඒ කෝණය වෙන්න ඕනේ 180 ඍණ 20 දෙකක්. 180 ඍණ 20 දෙකක් කියන්නේ අපි දන්නවා 140යි කියලා. ඒ කියන්නේ මේ කෝණය 140යි. හරිනේ? මේ කෝණය 140යි. දැන් අපි දන්නවා කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය වගේ භාගයයි වෘත්තය මත ආපාතනය කරන කෝණය කියලා. එහෙනම් මේකෙන් භාගයක් කියන්නේ 70යි. අනේ මේ කෝණය 70ක් වෙන්න ඕන. හරිනේ? මේ ගානට අපි යමු. දැන් මේ ගානත් අර ගාන වගේමයි මේක ඔයාලව රවට්ටන්න තමයි මේ කෝණේ දීලා තියෙන්නේ. ඇත්තටම මේ කෝණේ අගේ වැඩක් නැහැ. මේක හොයන්න අපිට මේ කෝණේ විතරක් තිබ්බහම ඇති. බලන්නකෝ දැන් අපි දන්නවනේ ORP කියන කෝණේ අංශක 15යි කියලා අපි දන්නවා. මේ කෝණේ අංශක 15යි නම් මේක අංශක 15යි නම් අපි දැන් මෙතන කරන්නේ OP කෝණේ ඇඳ ගන්නවා. OP කෝණේ ඇඳගත්තාම මෙන්න මේ OR උයි
OP කියන්නේ අරයන් හින්දා ඒ දෙන්න සමානයි. හින්දා සමද්විපාද ත්‍රිකෝණයක් හින්දා මේකේ ඒ පාදවලට විරුද්ධව තියෙන කෝණවල් දෙක සමාන වෙන්න ඕනේ. හින්දා මෙයත් 15යි. හරිද? ඒ හින්දා අපිට මේ කෝණේ දැන් හොයන්න පුළුවන්. POR කෝණේ හොයන්න පුළුවන්. POR කෝණේ කියන්නේ 180න් අඩු කරන්න ඕනේ 15 ඒවා දෙකක්. 15 ඒවා දෙකක් අඩු කරපුවාම අපිට එනවා 150යි කියන්නේ. හරිද? මේ කෝණේ 150යි. මේ කෝණ 150යි නම් ඒකෙන් භාගයක් තමයි මේ කෝණ. ඒ කියන්නේ 75ක් වෙන්න ඕනේ. අපි මේ ගණන් ටික ඉක්මනට කරමු. මොකද මේ පාඩමේ ගණන් ගොඩක් තියෙනවා. අපිට සමහර විට මේක ඉවර කරන්නත් බැරි වෙයි අද. දැන් මේ කෝණේ මේක හදන්න තමයි යන්නේ. දැන් මේක 50යි කියනවනේ. දැන් අපි මේ කෝණේ තමයි හොයන්න ඕනේ. එතකොට ඒක කරන්නේ මෙහෙම. අපි කරන්නේ මේ කෝණේ 50 හින්දා මේක කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණයනේ. අපි ගන්නවා මේකේ වෘත්තය මත ආපාතනය කරන කෝණයක් හොයාගන්න. එතකොට වෙන්නේ මෙන්න මේ වගේ කෝණයක් අපි ඇඳගන්නවා. හරිද? මේ වගේ කෝණයක් ඇඳගත්තාම ඔයාලට තේරෙනවා මේක 50 හින්දා මේ කෝණයෙන් භාගයක් වෙන්න ඕනේ මෙයා කියන්නේ. ඒ කියන්නේ එයා 25ක් වෙන්න ඕනේ කියන්නේ. හරි? එයා 25ක්. දැන් අපි දන්නවනේ මේක වෘත්ත චතුරස්‍රයක් කියලා. මේ පොයින්ට් මේ ලක්ෂ 4 වෘත්තයක් මත තියෙන හින්දා මෙන්න මෙයා වෘත්ත චතුරස්‍රයක්. මේ ඔයාලා දන්නවා අපි දැනටම වෘත්ත චතුරස්‍රයක කෝණවල එකතුව 180යි කියලා. ප්‍රතිවිරුද්ධ කෝණ දෙකේ එකතුව 180යි කියලා. ඒක මේ දන්නේ නැත්නම් දැන් දැනගන්න මේක මේ සාමාන්‍යයෙන් සෑහෙන්න ඕන වෙන එකක්. ප්‍රතිවිරුද්ධ කෝණවල එකතුව 180යි. හරි? ඒ හින්දා x ධන 25 කියන එක 180ක් වෙන්න ඕන. x ධන 25 සමානයි 180යි වෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට x වල උත්තරේ එනවා 155යි කියලා. හරි? x එනවා 155යි කියලා. අපි මේ ගානට යමු. මේකේ කියන්නේ මේ කෝණේ x නම් මේක හොයන්න කියලා. ඇත්තට මේකත් මේ ගානේ විදිහටමයි කරන්න තියෙන්නේ. මෙයා 80යිනේ. මෙයා 80යි හින්දා මේක මේක x හින්දා මේ දෙක එකතු 180යි කියලා ගන්න පුළුවන්. මේ ගාන හදන්න මේ කලින් ගානට මම කියන්නේ කලින් ගාන හදන්න තව විදිහක් තියෙනවා ඕන. හරිද? ඒක මම ඔයාලට කියන්නම් මෙන්න මේ විදිහට. අපිට දැන් තියෙනවනේ මෙන්න මේක 50යි කියලා මෙන්න මේ ඇන්ගල් එක 50යි කියලා. ඒ හින්දා අපි දන්නවනේ මේ ඊට විරුද්ධ කෝණය අපිට හොයන්න පුළුවන්. ඒ කිව්වේ මේකේ අනිත් කැල්ල පොයින්ට් එකක් වටේට අංශක 360ක් තියෙන හින්දා මේ කෝණය අපිට කියන්න පුළුවන් 360 ඍණ 50යි කියලා. මේක 360 ඍණ 50යි. 360 ඍණ 50යි කියන්නේ 110යි. හරි? සෝරි. 310යි. හරි? 360 ඍණ 50යි කියන්නේ මේක 310යි. දැන් අපි දන්නවා කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය කියන එක වෘත්තය මත එකකින් වගේ දෙගුණයක් කියලා. දැන් බලන්න මෙන්න මේ ලක්ෂ දෙක. මේ ලක්ෂ දෙක ගත්තොත් එහෙම මේ ලක්ෂ දෙක මගින් වෘත්තය මත ආපාතනය කරන මහා කෝණය තමයි මෙන්න මේ කෝණය. හරිද? එතකොට මේ ලක්ෂ දෙක මගින් කේන්ද්‍රය මත ආපාදනය කරන මහා කෝණය තමයි මෙන්න මේ පිටින් තියෙන කෝණ. තේරෙනවනේ මං කියන්නේ. මෙන්න මේ ලක්ෂ දෙක ගත්තොත් එහෙම ඒ ලක්ෂ දෙක මගින් මෙන්න මේ කෝණය හැදෙනවනේ. ඒ ලක්ෂ දෙක මගින්. මේක තමයි ඒ ලක්ෂ දෙක මගින් හැදෙන මහා කෝණය. ඒ ලක්ෂ දෙකම මගින් මෙන්න මෙහෙම ගිහින් ආවම හැදෙන මහා කෝණය තමයි මෙයා. එතකොට මේ කතාවේ අර එතකොට අපිට අපේ දන්න ප්‍රමේයෙන් මෙන්න මෙයා කියන එක්කෙනා දෙගුණයක් වෙනවා මෙයා කියන එක්කෙනාට. හරි? 310 කියන එක්කෙනා x කියන එක්කෙනා වගේ දෙගුණයක් වෙනවා. ඒකෙනුත් ඔයාලට උත්තරේ හොයන්න පුළුවන් 155ම එනවා ඒකෙනු. 310න් භාගය තමයි x කියන්නේ කියන්නේ. හරිනේ? x සමානයි 310න් බෙදීම 2යි කියලා නෙන්නේ එතකොට. හරි. දැන් අපි ඒ විදිහට මේ ගාන හදමු. මම දැන් මෙතන කියපු විදිහට. දැන් බලන්න මේ කෝණය 80යි. මේ කෝණය 80යි කියන්නේ මෙන්න මේ කෝණය වෙන්න ඕනේ 160ක්. එයා වගේ දෙගුණයක්. හරි? ඔන්න මම ඒක ලියන්නම්. මේක වෙන්න ඕනේ 80 වාරයක් දෙගුණයක්.
කියන අංශක 160ක් වෙන්න ඕනේ මෙන්න මේ කෝණ. මේ කෝණේ වෙන්න ඕනේ දැන් x වගේ දෙගුණ. එහෙනම් 2x වෙන්න ඕනේ මෙන්න මේ කෝණ. දැන් අපි දන්නවා මේක වටේට අංශකවල එකතුව 360යි කියලා. ඒ කියන්නේ 2x දැන් 160 කියන එක වෙන්න ඕනේ. 160 කියන එක වෙන්න ඕනේ 360. ඒ කියන්නේ අපිට එනවා x සමානයි 100යි වෙන්න ඕනේ කියලා. හරිනේ. අපි යම් මේ ගානට මේ ගණන් දෙකත් මේ ඔයාලට මම විනාඩියක් දෙන්නම් පොඩ්ඩක් try කරන්න. මේකේ තියෙන්නේ මේක අංශක 70යි නම් මේ y හොයන්න තියෙන්නේ. මේ දිගවල් දෙක සමානයි. ඊට පස්සේ මේකේ කරන්න තියෙන්නේ මේක අංශක 30යි මේක අංශක 20යි නම් මේ ඇන්ගල් එක හොයන්න තියෙන්නේ. y කියන කෝණේ හොයන්න තියෙන්නේ. අපි මේ ගණන් දෙක කරමුකෝ. හරි අපි මේ ගාන හදමු. මේ කෝණේ y කියලා කියනවා. මේ කෝණේ 70යි කියලා. දැන් අපි මෙතනදී කරන්නේ මෙන්න මේ කෝණේ මෙන්න මේ BC කියන ජ්‍යාය ඇඳ ගන්නවා. හරි. BC කියන ජ්‍යාය ඇඳගත්තාම දැන් අපි දන්නවනේ AB දිගයි AC දිගයි සමානයි කියලා. AB දිගයි AC දිගයි සමානයි මේක අංශක 70යි නම් අපිට මේ කෝණ දෙක දැන් හොයන්න පුළුවන්. මේ කෝණ දෙක x කියලා ගමු. මොකද මේ දිගවල් දෙක සමානයි නම් අනිවාර්යෙන් මේ කෝණ දෙක සමාන වෙන්න ඕන. ඒ හින්දා අපි මේ දෙකට x උයි කියලා ගමු. එතකොට අපි දන්නවා x ධන 70 කියන එක 180යි කියලා. මොකද කෝණ ටිකනේ ඇතුලේ කෝණ ටිකනේ. හින්දා අපිට මේකෙන් ගන්න පුළුවන් සුළු කරපුවාම x සමානයි 110 බෙදීම 2යි කියලා. ඒ කියන්නේ 55යි කියලා. x කියන්නේ 55 වෙනවා. ඊට පස්සේ බලන්න මෙන්න මේ BC මගින් කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය කියන්නේ මෙන්න මේ BOC කෝණයනේ. BC මගින් වෘත්තය මත ආපතනය කරන්නේ BAC කෝණය. දැන් මෙයා වගේ දෙගුණයයි මෙයා කියලා අපි දන්නවා මේ ප්‍රමේය. එහෙනම් අපිට කියන්න පුළුවන් මේ කෝණය අංශක 140යි කියලා. 70 වගේ දෙගුණයන්නේ. මෙන්න මේ කෝණය අපිට කියන්න පුළුවන් 70 වර 2යි කියලා. ඒ කියන්නේ 140යි කියලා. දැන් හිතන්නකො මේ කෝණය 140යි නම් මේ කෝණේ y මේ 140 මේ කෝණේ 140යි නම් දැන් OBOC කියන්නේ අර යන්නේ. OBOC කියන්නේ අරය. ඒ කියන්නේ ඒ දෙන්න සමානයි. ඒ කියන්නේ මෙන්න මේ කෝණය අපි ගමුකෝ Z කියලා OBC කියන කෝණය. ඒක Z නම් OCB කියන කෝණෙත් Z වෙන්න ඕනේ. එතකොට අපි දන්නවා මේ Z ධන Z ධන 140 කියන එකත් 180යි කියලා. හරි මේ ත්‍රිකෝණයේ කෝණවල එකතුව. ඒ හින්දා අපිට කියන්න පුළුවන් මේකෙන් Z කියන්නේ 20යි කියලා. දැන් අපි දන්නවා මෙන්න මේ කෝණේ 20යි කියලා. මේ කෝණේ 20යි කියලා අපි දන්නවා. මෙන්න මේ ලොකු කෝණේ අපි දන්නවා 55යි කියලා. ඒ කියන්නේ y කියන එක අපිට කියන්න පුළුවන් 55 ඍණ 20යි කියලා. y සමාන වෙන්න ඕනේ 55 ඍණ 20ට. ඒ කියන්නේ අංශක 35යි. හරි. අපි එහා පැත්තේ ගානට යන්. එහා පැත්තේ ගාන මෙහෙමයි කරන්නේ. දැන් මේක y නේ. AOC කියන්නේ y නේ. කේන්ද්‍රය මත ආපතනය කරන කෝණයක් ඒක. ඊට පස්සේ මේ ඒ කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණයට අනුරූප වෘත්තය මත ආපාතනය කරන කෝණේ ABC වෙනවා. ඒ හින්දා මෙන්න මේ කෝණය වගේ දෙගුණයක් වෙන්න ඕනේ මේ කෝණය. ඒ හින්දා අපිට කියන්න පුළුවන් ABC කියන කෝණය 2y කියලා. හරිනේ? එක 2y. ඊට පස්සේ දැන් මේ කෝණය y නේ. ඒ හින්දා අපිට මේකෙන් විරුද්ධව තියෙන කෝණය. මේකට අනිත් පැත්තේ තියෙන කෝණය y රින් 360 රින y වෙනවා. මොකද පොයින්ට් එකක් කියන්නේ ලක්ෂයක් වටේට කෝණවල එකතුව අංශක 360 හින්දා මේක 360 ඍණ y වෙනවා. දැන් අපි සලකමු මෙන්න මේ චතුරස්‍රය. ABCO කියන චතුරස්‍රය සැලකුවාම එයාගේ ඇතුලේ තියෙන කෝණ හතර එකතුව 360ක් වෙන්න ඕන කියලා අපි දන්නවා. මොකද ඕනම චතුරස්‍රයක ඇතුලේ කෝණවල එකතුව 360යි. ඒ කියන්නේ මෙයා දන මෙයා දන මෙයා දන මෙයා 360ක් වෙන්න ඕන. කියන්නේ 30 ධන 20 ධන 360 ඍණ y ධන 2y කියන එක්කෙනා 360ක් වෙන්න ඕන. හරිනේ? සොරි මේක මේ මට වැරදිලා. මේ කෝණේ y නම් මේ කෝණේ y බෙදීම 2යි.
මගේ ඉතින් වැරදිලා ඒක මේ මොකද අනු වෘත්තයේ කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය වගේ භාගයයිනේ වෘත්තය මත ආපාතනය කරන කෝණය. මෙයා වගේ භාගයයි. මෙයා වගේ දෙගුණයක් තමයි මෙයා වෙන්නේ. ඉතින් මේක y බෙදීම 2යි. ඒ කියන්නේ මේක මෙතන 2යි y නෙමෙයි මේක y බෙදීම 2යි. හරිද? අපි දැන් මෙන්න මේ සමීකරණය සුළු කරන්න යන්නේ. මේ 360ට 360 අපිට කැපුව හැකි. 360ට 360 කැපුව හැකි. දැන් මෙතන ඍණ y ධන y බෙදීම දෙකක් තියෙනවා. ඒකෙන් අපිට එනවා ඍණ y බෙදීම දෙකක්. ඍණ y බෙදීම දෙකක් එනවා. එහා පැත්තේ බිඳුවයි තියෙන්නේ. මේ 30 ධන 20න් අපිට එනවා 50යි කියලා. 50 ඍණ y බෙදීම දෙකයි. ඒ කියන්නේ y කියන්නේ අනිවාර්යෙන් 100ක් වෙන්න ඕනේ. හරිනේ? හරි. අපි ටක් ගාලා යන් ඊළඟට. හරි. අපි දැන් කරන්න යන්නේ මෙන්න මේ ප්‍රමේය සාධනය කරන එක. සාධනයක් කරනකොට මම ගිය සතියේ කරද්දිත් කිව්වා සාධනයක ලියන්න ඕනේ පියවර ටිකක් තියෙනවා. ඉස්සෙල්ලාම අපි කියන්න ඕනේ අපිට තියෙන දත්ත ටික මොනවාද කියලා. දත්ත ටික ලියුවට පස්සේ අපි ලියන්න ඕනේ අපිට පෙන්වන්න තියෙන්නේ මොකද්ද කියලා. හරිද? ඊට පස්සේ අපිට ලියන්න ඕනේ අපි කරන නිර්මාණ හරි මොන හරි තියෙනවා නම් මේ නිර්මාණ ටික මොනවාද කියලා ලියන්න ඕනේ. අපි මේ පියවර ටික ලියලා මේ ගණන් ටික සාධනය කරන්න යන්නේ මුලින්ම දත්ත ටික. හරි? මොනවාද අපිට තියෙන දත්ත? පළවෙනි දත්තය තමයි O කියන්නේ කේන්ද්‍රය කියලා අපි ගාව තියෙනවා. පළවෙනි දත්තය දත්ත ටික O කියන්නේ කේන්ද්‍රය. ඊට අමතරව අපි ගාව මොනවද තියෙන්නේ? අපි ගාව තියෙනවා OA OB OC කියන්නේ අරයන් කියලා අපි ගාව තියෙනවා. OA OB OC කියන්නේ අරයන් කියනවා. OA OB OC අරයන්. හරිද? අපිට බව පෙන්වන්න තියෙන්නේ අපිට පෙන්වන්න තියෙන්නේ AOB බව පෙන්වන්න. ACB කියන කෝණය වගේ දෙගුණයක් තමයි AOB කියන කෝණය කියලා තමයි අපිට පෙන්වන්න තියෙන්නේ. එතකොට අපි කරගන්න නිර්මාණ තමයි මෙන්න මේ රේඛාව දික් කරලා ඇඳ ගන්නවා අපි. ඊට පස්සේ හරිනේ මේ විදිහට තමයි තියෙන්නේ. මෙන්න මේ CO රේඛාව දික් කරලා x වෙනකන් අපි ඇඳ ගන්නවා. ඔයාලට මේක පේනව නේද? පේන අවුලක් තියෙනවද? නෑනේ මං හිතනවා පේනවා කියලා. හරි අපි යමු මේකට. හරි දැන් අපි සාධනය කරන්නයි යන්නේ. සාධනය කරනකොට දැන් බලන්න අපිට තියෙන OC සමානයි OA කියලා අපි දන්නවනේ. මොකද ඒවා අරයන්නේ. OC සමානයි OA. අපි ඉස්සරහින් මෙතනදී ලියන්න ඕනේ. මොකද අපි එහෙම ගත්තේ කියලා. අරයන් හින්දා. හරිද? ඒ හින්දා අපිට කියන්න පුළුවන් OC සමානයි OA හින්දා AOC කියන්නේ සමද්විපාද ත්‍රිකෝණයන්නේ. ඒ හින්දා අපිට කියන්න පුළුවන් OC ඒ කෝණේ සමානයි OAC කෝණයට කියලා. මෙන්න මේ කෝණ දෙක සමානයි කියලා අපිට කියන්න පුළුවන්. හරි? OCA කෝණය කියන එක සමානයි OAC කියන කෝණයට කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා OC සමානයි OB කියලා. මොකද මේ තුනම අරයන්. හරි? OC සමානයි OB වෙනවා. ඒකටත් හේතුව තමයි ඒ දෙන්නත් අරයන්. ඒ හින්දා අපිට එනවා මෙන්න මේ OCB කියන කෝණේ සමාන වෙන්න ඕනි කියලා OBC කියන කෝණයට. මොකද මේ OCB කියන්නේ සමද්විපාද ත්‍රිකෝණයක් වෙන හින්දා. හරි? OCB කියන කෝණය සමානයි OBC කියන කෝණයට. මේ දෙක හරිනේ. ඊට පස්සේ දැන් බලන්න මෙන්න මේ AOX කියන කෝණය අපි දන්නවා ඉස්සර කරපු ත්‍රිකෝණවල ප්‍රමේයන් වලින් මෙන්න මේ කෝණේ එකතුව මේ දෙන්නගේ එකතුව තමයි මෙයා කියන්නේ. ඒක අහලා ඇති කලින්
එතකොට මේ ත්‍රිකෝණෙත් ගත්තාම මෙන්න මේ කෝණේ එකතුව තමයි මෙයා වෙන්නේ. හරිනේ? එහෙනම් අපිට දැන් ලියන්න පුළුවන් AOX කියන්නේ පොඩ පහට ගන්නම් මේක. AOX කියන කෝණය සමානයි කියලා අපිට දැන් ලියන්න පුළුවන් OCA ධන OAC කියලා. OAC ධන OCA කියලා අපිට ලියන්න පුළුවන්. හරිනේ? දැන් බලන්න අපි දන්නවා OCA OAC සමානයි කියලා. මේක C වෙන්න ඕනේ. මේක ඔයාලට පේන්නේ නැත්තම් මේ කෝණේ C වෙන්න. හරි? OCA OAC සමානයි හින්දා අපිට OAC ධන OCA කියන එක ලියන්න පුළුවන් 2යි AOC කියලා. 2යි OCA කියලා ලියන්න පුළුවන් මේක. මොකද මේ දෙන්න සමානයි. මේ දෙන්න සමානයි. 2යි OCA. හරිද? ඒ වගේම BOX කියන කෝණේ බලන්න. අපි දන්නවා BOX කියන කෝණේ සමානයි කියලා OCB ධන OBC ට. OCB ධන OBC කියන දෙකේ OCB OBC එකිනෙකාට සමාන හින්දා මේක ලියන්න පුළුවන් දෙවරක් OCB කියලා. හරි? දෙවරක් OCB. ඒ කියන්නේ මෙන්න මේ දෙක අපි එකතු කරනවා දැන්. හරි? මෙන්න මෙයයි අපි එකතු කරනවා. මෙයයි අපි එකතු කරනවා. එතකොට එන උත්තරේ බලන්නකෝ. AOX ධන BOX කියන එක්කෙනා සමානයි කියලා එනවා. මේ දෙක එළියට එනවා මෙතනදී. මෙතනදී අපිට මේ දෙක එළියට ගන්න පුළුවන්. එහෙනම් දෙවරක් OCA ධන OCB කියලා එනවා. OCA ධන OCB කියලා එනවා. දැන් බලන්න අපි බලන්න යන්නේ AOX ධන BOX. AOX ධන BOX කියන්නේ AOB කෝණයට. හරිනේ? ඒ කියන්නේ මේ තියෙන්නේ AOB කෝණය. දැන් බලන්න OCA ධන OCB කියන එක. OCA ධන OCB කියන්නේ ACB වලට. දෙවරක් ACB කියලා අපිට එනවා. මේක තමයි අපිට පෙන්වන්න තිබ්බේ. හරිනේ? ඒ අනුව අපි දැන් සාධනය කරා කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය කියන එක දෙගුණයක් වෘත්තය මත ආපාතනය කරන කෝණය වගේ කියලා. දැන් මේ ක්‍රමයේ සාධනය වල ලියා ගන්න. හරි. දැන් අපි යන්නේ බව පෙන්වන්න තියෙන ගණන් කරන්න. මේ අපි කලින් හදපු ගණන් වල නිකම් උත්තරේ ලියන්න විතරනේ තිබ්බේ. දැන් අපෙන් අහන්නේ බව පෙන්වන්න කියලා. එතකොට ඔයාලා මේක හරියට පියවර වලට ලියන්න ඕනේ. මොකද පියවර වලට ලකුණු හම්බෙනවා. හරිද? ඒ අනුව ගත්තාම හරි. අපි මෙන්න මේ ගාන තමයි පෙන්වන්න යන්නේ. මොකක් හරි වෘත්ත චතුරස්‍රයක PQR උයි PSR උයි කෝණවල එකතුව 180යි කියන එක. ඇත්තටම මේ කියන්නේ කියන එකෙන් කියන්නේ වෘත්ත චතුරස්‍රයක විරුද්ධ පාදවල කෝණවල එකතුව අංශක 180යි කියලා පෙන්වන්න කියන කතාව තමයි මේ කියන්නේ. හරි. එතකොට අපි දැන් මේක පෙන්වන්නයි යන්නේ. PQR ධන PCR 180යි කියලා. අපි මුලින්ම කරන්නේ මේ මම දැන් මෙතනදී ලියන්නේ ඔයාලා මෙහෙම ලියන්න ඕනේ. හරිද? දත්ත ටික මොනවාද කියලා ඉස්සෙල්ලාම ලියන්න ඕනේ. හරිද? ඊට පස්සේ ලියන්න ඕනේ සාධනය කළ යුත්ත මොකක්ද කියලා. සාධනය කළ යුත්ත මොකක්ද කියලා. ඊට පස්සේ ඔයාලා ලියන්න ඕනේ ඔයාලා කරන නිර්මාණ ටික මොනවාද කියලා. හරි දැන් අපි මෙතනදී කරන නිර්මාණ තමයි මෙන්න මේ කේන්ද්‍රය O කියලා ගන්නවා. කේන්ද්‍රයේ ඉඳලා POR කියන රේඛා දෙක අඳිනවා. එතකොට අපි නිර්මාණ වෙන්නේ O කියන කේන්ද්‍රයයි POයි OR. හරිනේ? ඊට පස්සේ දැන් අපි කරන්න ඕනේ මෙන්න මෙහෙම. මේ කෝණය අපි ගන්නවා x කියලා. PQR කෝණය. ඊට පස්සේ PSR කියන කෝණය අපි ගන්නවා දැන් එතකොට මේ අපි මේ ගාන හදමු දැන්. මේ POR කියන කෝණ මේක ඇඳ අපි හිතන ගන්නවා PQR කියන එක x කියලායි PSR කියන එක y කියලා. මේක x කියලා අහනවා මේක y කියලා අහනවා. හරිද? කෙනෙක් අහලා තියෙනවා මේ ස්පර්ශක පාඩම කරමුද කියලා. අපි ඒක ඊළඟ සතියේ කරමු. මට ඊළඟට හම්බෙන දවසට අපි ජ්‍යාමිතිය කරන දවසට ස්පර්ශක පාඩම කරමු.
හරි එතකොට මේක x මේක y කියලා ගන්නවා දැන් බලමු මෙන්න මේ කෝණ x නේ PQR කියන එක මේක PR කියන මහාජාය මගින් වෘත්තය මත ආපාතනය කරන කෝණය තමයි PQR කියන්නේ. දැන් බලන්න PQ මේ PR කියන මහාජාය තියෙනවනේ ඒක මගින් කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය මෙන්න මේ POR මෙන්න මේ කෝණයනේ හරිනේ මේ කෝණය තමයි මහා කෝණය. එතකොට අපේ ප්‍රමේයෙන් දන්නවා මෙයා වගේ දෙගුණයක් වෙන්න ඕනේ මෙයා කියලා. අපි ඒක ඉස්සලාම ලියලා ඉමු. හරි. ඒක ලියනවා කියන්න අපිට වෙන්නේ අපි ඉස්සලාම ලියනවා POR කියන මෙන්න මේ මහා කෝණය. POR මහා කෝණය. කෝණය කියන එක සමානයි දෙගුණයක් PQR. ඇයි එහෙම උනේ කියලා ඉන්න මේක පැහැදුනා මට. දෙගුණයක් PQRට සමානයි. ඇයි එහෙම උනේ කියන්න හේතුව තමයි අපේ ප්‍රමේය. ඇත්තටම ඔයාලා මෙතනදී ලියනවා නම් මොකද්ද ප්‍රමේය කියලා ලියන්න ඕනේ. ප්‍රමේය තමයි වෘත්තයේ කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය කියන එක දෙගුණයක් වෙනවා වෘත්තය මත ආපාතනය කරන කෝණයට. ඒක ඔයාලා ලියනකොට කේන්ද්‍රය මත කෝණය කියන එක දෙගුණයක් වෘත්තය මත කෝණය කියන එක. හරිනේ? මම ඒ කතාව සම්පූර්ණයෙන් ලියන්නේ නැහැ මෙතන. හරි. ඊට පස්සේ POR කියන මහා කෝණය අපි ඒ කියන්නේ හොයාගත්ත දෙගුණයක් PQR කියලා. දැන් බලන්න දෙගුණයක් PQR කියන්නේ 2x. හරි? 2x. ඒ කියන්නේ අපිට කියන්න පුළුවන් මේ කෝණය 2x කියලා. දැන් ඒ වගේම PR සුළු කෝණය මගින් වෘත්තය මත ආපතනය කරන කෝණයනේ PSR කියන්නේ. ඒ වගේම PR සුළු ජ්‍යාය මගින් කේන්ද්‍රය මත ආපතනය කරන කෝණේ POR මෙන්න මේක. හරිනේ? ඒ කියන්නේ අපි මේ ප්‍රමේයම කියන්න පුළුවන් මේ ඇන්ගල් එක මේ කෝණේ දෙගුණයක් මෙයා වගේ කියලා. හරි? POR සුළු කෝණය කියන එක දෙගුණයක් වෙනවා PSR වගේ. මෙතනදි මේ කාය ලියන්න ඕනේ ඔයාලා මෙහෙම දාලා මේක මා දෙකක් වගේ දාන්න මේ ප්‍රමේයමයි මේක ගත්තේ කියන්න. ඒ කියන්නේ අපි 2යි PSR කියන්නේ 2යි y කියලා දන්නවා යා. හරිනේ? දැන් බලන්නකො මෙයා 2යි y මෙයා 2යි x. මෙන්න මේ O කියන එක වටේට අපි දන්නවනේ අංශක 360ක් තියෙනවා කියලා. මොකක් හරි ලක්ෂයක් වටේට. ඒ කියන්නේ අපි දන්නවා 2යි y දන්න 2යි x කියන්නේ 360යි කියලා. ඒකට හේතුව තමයි ලක්ෂයක් වටේට කෝණවල එකතුව 360යි කියන එක මෙතන ඔයාලා ලියන්න. හරිනේ? එතකොට අපිට මේක 360යි කියලා එනවා. ඒ හින්දා x ධන y කියන එක අපිට ගන්න පුළුවන් 180යි කියලා. x ධන y 180යි කියන්නේ අපිට කියන්න පුළුවන් x කියන්නේ p අපි ගත්ත විදිහට x කියන්නේ PQR y කියන්නේ PSR නේ. ඒ කියන්නේ PQR ධන PSR කෝණවල එකතුව 180. ඒක තමයි අපිට පෙන්වන්න තිබ්බේ. හරිනේ? ඒ ගාන අපි හැදුවා එතකොට. ඔයාලා මේකට මම විනාඩියක් විතර දෙන්නම් ලියා ගන්න දේවල් තියෙනවා නම් ලියා ගන්න. හරි. අපි යන් ඊළඟ ගානට. ඊළඟ ගාන කියන්නේ AOC කියන එකයි ABC කියන එකයි AOC කියන කෝණයි ABC කියන කෝණයි සමානයිලු. මේ AOC කියන කෝණේ ABC කියන කෝණේ සමානයි නම් ADC කියන කෝණේ කීයද කියලා අහනවා. හරි. ADC කියන කෝණේ 60යි කියලා පෙන්වන්න කියනවා. මේකයි සමානයි නම් මේ කෝණේ 60යි කියලා පෙන්වන්න කියනවා. අපි ඒක කරන්නේ මෙහෙමයි. හරිද? මේ කෝණය අපි ගමු AOC කියන කෝණය සමානයි 2x කියලා. හරි? මේකත් දැන් මම මේ වෙලාවේ කරන්නේ නැති වුණාට ඔයාලා ඉස්සෙල්ලාම දත්ත කියලා ලියලා එහෙම ලස්සනට වැඩේ කරන්න ඕනේ. මොකද මේ පියවරට ලකුණු තියෙන්න පුළුවන්. අන්න මම ලියන්නේ ඒක අපිට වෙලා යන හින්දා මුලින්ම දත්ත කියලා ලියන්න. ඊට පස්සේ ඔයාලා බව පෙන්වන්න තියෙන එක ලියන්න.
බව පෙන්වන්න තියෙන එක ලියලා ඊට පස්සේ නිර්මාණ මොන හරි කරනවා නම් ලියලා ඊට පස්සේ තමයි සාධනයට යන්න ඕනේ. හරි. අපි දැන් කෙලින්ම සාධනයට යමු. ඔයාලා මේ ටික ලියන්න. මෙතන දත්ත වෙන්නේ මේ O කියන්නේ කේන්ද්‍රය, OAOC කියන්නේ අරයන් කියන කතාව. ඊට පස්සේ ඒ දෙක තමයි බව පෙන්වන්න තියෙන්නේ. මෙන්න මේ කතාවමයි. නිර්මාණ කරන්නේ නැහැ අපි මෙතන. හරිනේ. හරි. එතකොට මේ AOC කියන කෝණේ 2x කියලා ගමු. AOC සමානයි 2x. යයි ගමු. එතකොට මේක 2x නම් අපි දන්නවා වෘත්තයේ කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය වගේ භාගයයි වෘත්තය මත ආපාතනය කරන කෝණය. ඒ කියන්නේ ADC සමානයි AOC බෙදීම 2යි. හරිනේ. අපි දන්නවා මේ මං හරියට ලියන්න ඕන. AOC කියන කෝණය සමානයි 2යි ADC කියලා අපි දන්නවා. එහින්ද අපිට කියන්න පුළුවන් ADC කියන කෝණය කියන්නේ AOC බෙදීම 2යි කියලා. AOC කියන කෝණය බෙදීම 2යි කියලා. හරිද? අපි දැන් AOC කියන කෝණේ 2x කියලා ගත්තනේ. ඒ කියන්නේ අරයා x වෙනවා. මේක නිකන් එහෙම ලොකුවට හිතන්න ඕනේ නැහැ. මේ කෝණේ 2x නම් එයාගෙන් භාගෙ මෙයා, ඒ හින්දා මෙයා x. එච්චරයි සරල කතාවක් තියෙන්නේ. ඒ වුණාට දැන් මෙතනදී අර හරියට ලියන්න ඕනේ හින්දා තමයි මම මේ ටික ලියුවේ. හරි? මෙයා 2x කියලා ගත්තා. එයාගෙන් භාගෙ x වෙනවා මෙයා. දැන් අපි දන්නවනේ AOC සමාන ABC කියලා. ඒ හින්දා ABC 2x වෙනවා. එයා 2x හින්දා. ABC සමානයි AOC සමානයි 2x. කියන්නේ මේ කෝණය 2x වෙනවා. දැන් අපි බලන්න යන්නේ මෙයා 2x නේ. දැන් ABC කියන්නේ වෘත්තය මත AC මහාජ්‍යයෙන් හදන මහා වෘත්ත ඛණ්ඩයෙන් හදන කෝණයනේ වෘත්තය මත. ඒ මහා වෘත්ත ඛණ්ඩයෙන් වෘත්තයේ කේන්ද්‍රය මත හදන කෝණය කියන්නේ මෙන්න මේ ලොකු කෝණයනේ. අපි දැන් අපේ ප්‍රමේයෙන් දන්නවා මෙයත් දෙගුණයයි කියලා. හරි? මෙයත් මෙයා වගේ දෙගුණයයි කියලා අපි දන්නවා. ඒ කියන්නේ අපි දන්නවා AOC කියන මෙන්න මේ මහා කෝණය. AOC මහා කෝණය. එක ලියන්න ඔයාලා මහා කෝණය කියලා මෙතන. AOC මහා කෝණය කියන එක සමානයි තෙවරක් ABC කියලා අපි දන්නවා. මේක ආවේ අපේ දැන් මේ ප්‍රමේයෙන්. ඔයාලා මේක හරියට ලියනවා නම් මෙතනදී ප්‍රමේය ලියන්න ඕනේ. 2යි ABC කියලා ආවේ. එතකොට ඒ කියන්නේ අපි දැන් ABC කියන එක 2x කියලා ගත්ත හින්දා දෙවරක් 2x වෙනවා මෙයා. ඒ කියන්නේ එයා 4x වෙනවා. හරි? දැන් මෙයා 4x කියලා හොයාගත්තා. මෙයා 2x කියලා හොයාගත්තා. දැන් O වටේට කෝණවල එකතුව 360යිනේ. ඒ හින්දා අපිට මෙහෙම ලියන්න පුළුවන්. O වටා කෝණවල එකතුව කියලා ලියලා ඒ කියන්නේ 2x දාන 4x කියන එක 360 වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි දන්නවා x කියන එක වෙන්න ඕනේ 360 බෙදන්න ඕනේ 2x දාන 4x 6x නේ 6. 360 බෙදීම 6 60යි කියලා අපි දන්නවා. හරි? 360 බෙදීම 6 60යි x කියන්නේ. එතකොට දැන් අපි මෙතනදී හොයාගත්ත ADC කෝණය x කියලා. එහෙනම් ADC කෝණය සමානයි x සමානයි 60. ADC කෝණය සමානයි x සමානයි 60 වෙනවා. ඒක තමයි ඒ ගාන. මේ ගානත් මම චූටි වෙලාවක් දෙන්නම් ඔයාලා ලියන්න. හරි. ඊළඟ හැලට යන්න. දැන් අපි මෙතනදී පාඩමෙන් තුනෙන් එකක් ඉවරුණා. පළවෙනි ප්‍රමේය අපි ඉවර කරා. පළවෙනි ප්‍රමේයෙන් අපි කීවේ පළවෙනි ප්‍රමේයෙන් කිව්වේ වෘත්තයේ කේන්ද්‍රය මත හදන කෝණය කියන එක වෘත්තය මත ආපාතනය කරන කෝණය වගේ දෙගුණයයි කියන එක. දැන් අපි මේ කැලේ ඉවරයි. අපි දැන් යන්නේ දෙවෙනි ප්‍රමේයට. දෙවෙනි ප්‍රමේයට යන්න කලින් අපි දැනගන්න ඕන චූටි දේවල් ටිකක් තියෙනවා. මේ ඒ ටික මම දැනටමත් කීවා ඔයාලට. මේ AB කියන ජ්‍යායෙන් හැදෙන ලොකු කෑල්ලට කියනවා මහා වෘත්ත ඛණ්ඩය කියලා. චූටි කෑල්ලට කියනවා කුඩා වෘත්ත ඛණ්ඩය කියලා. හරි? ඊට පස්සේ මේ AXB කියන මේ කෝණයට කියනවා මේ මෙන්න මේ AB කියන සුළු වෘත්ත ඛණ්ඩයේ කෝණය කියලා. අර කතාවම තමයි සුළු ජ්‍යායේ කෝණය මේ සුළු ජ්‍යායේ කෝණය කියලා කිව්වේ. ඒ වගේම සුළු වෘත්ත ඛණ්ඩයේ කෝණය කියලාත් කියන්න පුළුවන්.
ඊට පස්සේ දැන් අපි කතා කරන්න යන්නේ මේ AB කියන සුළු වෘත්ත ඛණ්ඩය තියෙනවා. මේ වෘත්ත ඛණ්ඩයේ කෝණයක්නේ AXB කියන්නේ. ඇත්තටම AXB විතරක් නෙමෙයි මේ වෘත්ත ඛණ්ඩයේ මේ GI කෝණයක් විදිහට තියෙන්න පුළුවන්. තව අපිට ඕන තරම් මෙහෙම කෝණ අඳින්න පුළුවන්. මේ උදාහරණ විදිහට ඇඳලා තියෙන මේ APB, AQB, ARB කියන ඔක්කොම කෝණ මේ වෘත්ත ඛණ්ඩයේ කෝණ වෙනවා. ඒ කියන්නේ මේ ඔක්කොටම අපිට කියන්න පුළුවන් වෘත්ත ඛණ්ඩයේ කෝණ කියලා. හරිනේ. මෙයත් වෘත්ත ඛණ්ඩයේ කෝණයක්, මෙයත් වෘත්ත ඛණ්ඩයේ කෝණයක්, මෙයත් වෘත්ත ඛණ්ඩයේ කෝණයක්. අපි හින්ද යන් කෙලින්ම ඊළඟ ප්‍රමේයට. හරිද? මේ ප්‍රමේයෙන් කියන්නේ මෙන්න මේ වෘත්ත ඛණ්ඩයේ කෝණ දෙනවා. මේ කෝණ හැම එකක්ම එකිනෙකාට සමානයි කියන්නේ. වෘත්තයේ එකම ඛණ්ඩයේ කෝණ සමාන වෙනවා කියන එක තමයි ප්‍රමේයෙන් කියන්නේ. ඒ කියන්නේ xy කියන ජය ගත්තොත් එහෙම ABC කියන තුන තියෙනවනේ. xab, xy, xby, xcy කියන තුන් දෙනාම එකිනෙකට සමානයි කියලා. ඇත්තටම ඔයාලා මේක ඇඳලා බලලා බැලුවොත් එහෙම ඔයාලට ඒක පේනවා මේ අපි ඕනම වෘත්තයක් අරගෙන මෙහෙම කෝණ ටිකක් ඇඳලා මේවා මැනලා බැලුවොත් ওই තුන සමානයි කියලා අපිට එනවා. හරි? අපි දැන් මේක ඔප්පු කරන්න යන්නේ. අපි දැන් මෙහෙමයි මේක පෙන්නන්නේ. දැන් බලන්නකෝ O කියන්නේ වෘත්තයේ කේන්ද්‍රයනේ. එතකොට XOY කියන්නේ වෘත්තයේ කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය. XCY කියන්නේ වෘත්තය මත XY ජයයෙන් ආපාතනය කරන කෝණය. දැන් අපි කලින් කිව්ව ප්‍රමේයෙන් අපිට තේරෙනවා XOY කියන්නේ XCY වගේ දෙගුණයක් කියලා. හරිනේ? මෙයා වගේ දෙගුණයක් තමයි මෙයා කියලා අපිට කලින් ප්‍රමේයෙන් එනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් XOY කියන කෝණය සමානයි දෙවරක් XCY කෝණය කියලා. දෙවරක් දෙක වැඩි කිරීම XCY කියලා අපිට කියන්න පුළුවන්. හරි? මේ ඇත්තටම මෙතනත් අර විදිහටම කරන්න ඕනේ. ඔයාලට තියෙන දත්ත ටික මොනවාද කියලා ඉස්සෙල්ලාම ලියන්න ඕනේ මේක හරියට කරනවා නම්. ඊට පස්සේ ලියන්න ඕනේ බව පෙන්වන්න තියෙන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ ලියන්න ඕනේ මොන හරි නිර්මාණ කරා නම් ඒව ලියන්න ඕනේ. හරි? දැන් අපි මෙතන නම් දත්ත විදිහට තියෙන්නේ O කියන්නේ කේන්ද්‍රය කියන එකයි. ABC XY කියන්නේ වෘත්තය මත තියෙන ලක්ෂ කියන එකයි තමයි දත්ත වලට එන්නේ. බව පෙන්වන්න එන්නේ මේ වෘත්ත මේ කෝණ ටික සමානයි කියන එක. නිර්මාණ නම් මෙතන මුකුත් නෑ. හරි? XOY සමානයි 2යි XCY කියලා අපිට ආවා. මේකට හේතුව තමයි අපි කලින් කෑල්ලේ කරපු ප්‍රමේය. මේක හරියට ලියනවා නම් ඔයාලා පළවෙනි ප්‍රමේයම වචනෙන් ලියන්න ඕනේ. පළවෙනි කෑල්ලේ ප්‍රමේය කියලා. ඊළඟට බලන්නකො B කියන්නේ වෘත්තය මත තියෙන XY GI මගින් වෘත්තය මත හදන කෝණය. XOY කියන්නේ මේ කේන්ද්‍රය මත හදන කෝණයක්. ඒ කියන්නේ මෙයා වගේ භාගයක් වෙන්න ඕනේ මෙයා. ඒ කියන්නේ මෙයා වගේ දෙගුණයක් වෙනවා මෙයා. මෙයා වගේ දෙගුණයක් විතරක් නෙමෙයි මෙයා වගේ දෙගුණයක් වෙනවා. ඒ කියන්නේ XOY කියන කෝණය අපිට ලියන්න පුළුවන් දෙවරක් XBY කියලා. මේකට හේතුවත් කලින් ප්‍රමේයමයි. ඒ විතරක් නෙමෙයි ඒ විදිහටම අපිට කියන්න පුළුවන් මෙයා වගේ දෙගුණයයි කියලා මෙයා. එන්න XOY කියන කෝණය අපිට කියන්න පුළුවන් දෙවරක් XAY කියලා. හරි. මේ ටික හරි. ඒ කියන්නේ අපි මේ තුන් දෙනා මේ තුන සමාන හින්දා මේ තුනත් එකිනෙකට සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට මේ ටිකෙන් ගන්න පුළුවන් දෙවරක් XAY සමානයි දෙවරක් XBY සමානයි දෙවරක් XCY කියලා. හරි? ඒ කියන්නේ අපිට කියන්න පුළුවන් XAY සමානයි XBY සමානයි XCY කියලා. අපි ක්‍රමය සාධනය කරායි කියන්නේ. ක්‍රමය සාධනය කරා. දැන් මේ ප්‍රමේයෙන් අපිට ගණන් තුනක් තියෙනවා චූටි. ඒ ගණන් තුන හදලා ඉස්සෙල්ලාම මම ඔයාලට විනාඩි 2ක් විතර දෙන්නම් මේ ගණන් තුන හදන්න. මේ x කියන කෝණය හොයන්න තමයි තියෙන්නේ මේවා. අපි පටන් ගමු. දැන් බලන්න මේ කෝණේ 50යි කියලා අපිට දීලා තියෙනවා.
මේ කෝණේ 50යි කියන්නේ මේ එකම වෘත්ත කාණ්ඩයේ කෝණ සමාන හින්දා මේ කෝණෙත් 50 නම් මේ කෝණෙත් 50 වෙන්න ඕනේ. BAC කෝණෙත් 50 වෙන්න ඕනේ. BAC කෝණේ 50යි කියන්නේ අපි දන්නවා මේ රේඛාවක තියෙන එක පැත්තක කෝණවල එකතුව අංශක 180යි කියලා. ඒ හින්දා 50 ධන x 180 වෙන්න ඕනේ. 50 ධන x 180යි කියන්නේ අපිට එනවා x සමාන 130යි අංශක කියලා. හරි මේකටත් අපි යන් මේක කියන්නේ මෙන්න මේ දුරයි සමානයි නම් x හොයන්න කියලා කියන්නේ. මේක මෙහෙමයි අපි කරන්නේ. දැන් මේ දිගයි සමානයිනේ. ඒ දිගයි සමානයි නම් මේ ත්‍රිකෝණය තුලේ මේ දිගවල් වලට විරුද්ධව තියෙන කෝණ දෙක සමාන වෙන්න ඕනේ. හරිද? මේ දිගවල් ටික සමාන වෙන්න ඕනේ. හරි මේ කෝණ දෙක සමාන වෙන්න ඕනේ. මේ කෝණ දෙක අපි ගමු xx කියලා. මේ කෝණ දෙක අපි xx කියලා ගමු. ඉවර වෙන වෙලා එක්කෙනෙක් අහලා තියෙනවා අපි 7 විතර වෙද්දි ඉවර කරමු කොහොම හරි මේක. හරි. මේක xx කියලා ගමු. එතකොට මේක අංශක 110යි කියන්නේ මේ දෙන්නක එකතුව. අපි දන්නවා ත්‍රිකෝණික මේ පාද දෙකේ එකතුව සමාන වෙන්න ඕනේ ඒ ත්‍රිකෝණයේ පාදේ දික් කරපුවාම වෙන මේ කෝණයට කියලා. මේක ඔයාලා ඉස්සර ඉගෙන ගත්තා. ඒ හින්දා x ධන x 110යි වෙන්න ඕනේ. මේක x කියලා ගන්න නැතුව ඉමු අපි මෙතනත් x එකක් තියෙන හින්දා ඒක y කියලා ගමු. y ධන y කියන එක කෙනා අපි දන්නවා 110 වෙන්න ඕනේ කියලා. ඒ හින්දා y කියන එක සමාන වෙන්න ඕනේ කියලා අපිට ගත්ත හැකි 55ට. හරි මේක 55යි. ඒ කියන්නේ මෙයා 55යි. මෙයා 55යි කියන්නේ අපේ ප්‍රමේයෙන් දන්නවා x උත් 55 වෙන්න ඕනේ. හරිනේ? මේ කෝණ දෙක සමානයිනේ. BC කියන එකම වෘත්ත ඛණ්ඩයේ තියෙන කෝණ දෙකක් තමයි BAC BDC කියන්නේ. හරි මේ ගානට යන්. මේ ගාන කියන්නේ මෙයා 70යි මෙයා 30යි නම් x කියන එක අහන්නේ. දැන් බලන්න මේක 70යිනේ. එහෙනම් අපි දන්නවා BC කියන එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ තමයි BDC කියන එක්කෙනයි BAC කියන එක්කෙනයි කියන්නේ. ඒ හින්දා BAC කියන එක්කෙනත් 70ක් වෙන්න ඕනේ. හරිනේ? BAC කියන එක්කෙනා 70ක් වෙන්න ඕනේ එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ වෙන හින්දා. BDC සමානයි BAC. දැන් මෙයා 70යි මෙයා 30යි නම් මේ ත්‍රිකෝණේ මේ කෝණ දෙකේ එකතුව මෙයාට සමාන වෙන්න ඕනේ. අපි ඒක දන්නවනේ. මොකක් හරි ත්‍රිකෝණයක් ගත්තාම මේ වගේ මෙන්න මේ ත්‍රිකෝණයේ එක පාදයක් දික් කරපුවාම මෙන්න මේන කෝණය සමාන වෙන්න ඕනේ. මෙන්න මේ කෝණෙටයි මෙන්න මේ කෝණෙටයි. හරි මෙයාටයි සමාන වෙන්න ඕනේ. මේ දෙක එකතු සමාන වෙන්න ඕනේ මේකට. එහෙනම් 70 ධන 30 x ට සමාන වෙනවා. ඒ කියන්නේ x සමානයි 100 වෙනවා. නේ? හරි. අපි යමු මේ දැන් හරි ඒ ප්‍රමේයනුත් අපිට දැන් තියෙන්නේ බව පෙන්වන්න තියෙන ගණන් දෙකක් හදමු ඊළඟට යන්න කලින්. මේක තමයි පළවෙනි ගාන. අපි කෙලින්ම හදමු වෙලා නෑ ඔයාලට හදන්න දෙන්න. මේ ගානේ කියන්නේ BPQ කියන කෝණය BRQ කියන කෝණයට මෙන්න මේ කෝණය BPQ කියන කෝණය BRQ කියන කෝණයට සමාන නම් AEC කියන කෝණය කෝණ සමච්ඡේදකයක් BV වෙනවා කියලා. BE කියන්නේ කෝණ සමච්ඡේදකයක් වෙනවා කියලා. ඔයාලට ඉස්සෙල්ලාම කෝණ සමච්ඡේදකයක් කියන්නේ මොකක්ද කියලා කියන්න. කෝණ සමච්ඡේදකයක් කියන්නේ මොකක් හරි කෝණයන් දෙකට බෙදෙන ඉරකට කෝණ සමච්ඡේදකය කියලා කියනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මෙන්න මේ වගේ කෝණයක් ගත්තොත් අපි මේ වගේ කෝණයක් ගත්තොත් මේ කෝණේ කෝණ සමච්ඡේදකය කියන්නේ මේ කෝණේ හරියටම දෙකට බෙදෙන ඉරකට. මෙන්න මේ වගේ ඉරක් ගත්තොත් එහෙම මේ ඉරේ මේ දෙපැත්තේ කෝණ දෙක සමාන වෙන්න බෙදෙනවා නම් එයා කෝණ සමච්ඡේදකයක් වෙනවා.
අපිට දැන් කියන්න කියන්නේ මෙන්න මේ BE කියන ඉරෙන් AEC කියන කෝණේ හරියටම දෙකට බෙදෙනවා කියලා. හරි. අපි ඉස්සෙල්ලාම අපිට තියෙන දත්ත ටික ලියමු. දත්ත ටික ලිව්වහම අපිට එනවා පළවෙනි එක තමයි BPQ සමානයි BRQ කියලා. BPQ සමානයි BRQ කියලා. يعني බව පෙන්වන්න තියෙන එකත් ඔයාලා ලියන්න මම ලියන්නේ නැහැ මෙතන අපිට වෙලා ඉන්න. ඊට පස්සේ නිර්මාණ අපි මුකුත් මෙතනදි කරන්නේ නැහැ. අපි යන දැන් කෙලින්ම ගාන පෙන්වන්න. අපි ගමු ඉස්සෙල්ලාම BPQයි BRQයි කියන දෙන්නගෙම කෝණේ ඇල්ෆා කියලා. මේ දෙන්නම ඇල්ෆා කියලා අපි ගමු. හරි? මේ කෝණෙත් ඇල්ෆා මේ කෝණෙත් ඇල්ෆා කියලා ගමු. දැන් අපි මෙහෙමයි කරන්නේ. අපි මෙන්න මේ කෝණේ ඊට පස්සේ මෙන්න මේ කෝණය අපි ගමු බීටා කියලා. EBP කියන කෝණය බීටා කියලා ගමු. හරි? අපි ගමු EBD කියන කෝණය සමානයි බීටා කියලා. එතකොට මේ කෝණය බීටා. දැන් මෙන්න මේ PBD කියන ත්‍රිකෝණය සලකමු. PBD කියන ත්‍රිකෝණය සැලකුවාම triangle PBD කියන එක සැලකුවාම අපි දන්නවා PDB කියන කෝණය. කියන්නේ මෙන්න මේ කෝණය ධන මේ කෝණය ධන මේ කෝණය අංශක 180ක් වෙන්න ඕන කියලා දන්නවනේ. මේක ඇතුලේ කෝණවල එකතුව. එහෙනම් PDB ධන ඇල්ෆා ධන බීටා 180ක් වෙන්න ඕන. ඇල්ෆා ධන බීටා සමාන 180යි. මේක උනේ ත්‍රිකෝණයක කෝණවල එකතුව 180ක් හින්දා. ත්‍රිකෝණයක කෝණ හින්දා. හරි ඒ හින්දා අපිට ලියන්න පුළුවන් මෙතනදී PDB කියන කෝණය සමානයි 180 ඍණ ඇල්ෆා ඍණ බීටා කියලා. හරිනේ? මේක හරිනේ. ඊට පස්සේ අපි ඒ වගේම මෙන්න මේ ත්‍රිකෝණය සලකනවා. BRE ත්‍රිකෝණය. BRE ත්‍රිකෝණය සලකුවාම අපි දන්නවා අර උඩ ගානේ උඩ කෑල්ලේ කරා වගේම BER කෝණය. BER කෝණය. මෙන්න මෙයා මෙයා කියන එක අංශක 180ක් වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ BER ධන බීටා ධන ඇල්ෆා කියන්නේ අංශක 180යි. මේක උනේ ත්‍රිකෝණික කෝණ 180ක් වෙච්ච හින්දාම. ඒ හින්දා අපිට කියන්න පුළුවන් BER කියන කෝණය සමාන වෙනවා කියලා 180 ඍණ ඇල්ෆා ඍණ බීටාට. හරි. දැන් බලන්නකො BER උයි PDP කියන දෙන්නම සමානයි. හින්දා PDP සමානයි BER. මේකෙනුයි අපිට ගන්න පුළුවන් PDB කියන කෝණය සමානයි BER කෝණයට කියලා. හරිනේ? දැන් බලන්න ඒ කියන්නේ මේ කෝණේ සමානයි කියලා. ඒ වගේම අපිට කියන්න පුළුවන් මෙන්න මේ කෝණේ සමානයි කියලා. එකම වෘත්ත ඛණ්ඩයේ කෝණනේ. මෙයයි එකම වෘත්ත ඛණ්ඩයේ කෝණනේ. මම ඒක වෙන පාටකින් ඔයාලට ඇඳලා පෙන්නන්න. මෙන්න මේ කෝණේ මම මේ දැන් ඇඳ කෝණේ මෙන්න මේ කෝණේ කියන්නේ එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. ඒ හින්දා ඒ දෙන්න සමාන වෙන්න ඕනේ. ඒ හින්දා අපිට කියන්න පුළුවන් දැන් AEB කියන කෝණය සමාන වෙන්න ඕනේ කියලා ADB කියන කෝණයට. AEB සමාන වෙන්න ඕනේ ADB කියන කෝණයට. හරි දැන් බලන්නකෝ මේ PDB BER කියන්නේ අපි මේකට තව අංකයක් දාගමුකෝ ගැමා කියලා. මෙයා ගැමා කියලා ගමු. එතකොට මෙයාත් ගැමා කියලා නේ ආයේ BP මොනවාද BER උයි PDB ගැමා කියලා නේ ආයේ මෙයාත් ගැමා කියලා ආවේ. දැන් අපිට මේ දෙක සමාන හින්දා මෙයා ගැමා හින්දා මෙයාත් ගැමා කියලා. හරිනේ? එකත් මේ දෙන්න සමානයි.
ඒ වගේම මේ දෙන්නත් සමානයි. ඒ හින්දා අපිට කියන්න පුළුවන් මෙයයි සමානයි කියලා. ඒ හින්දා අපිට කියන්න පුළුවන් AEB සමානයි BEC කියලා. AEB සමාන වෙන්න ඕනේ BEC කියලා එනවා. හරිනේ? මේ දෙන්න සමානයි කියලා එනවා. ඒ කියන්නේ මෙයා කෝණ සමච්ඡේදක වෙනවා මේ කෝණය. ඒ හින්දා අපිට කියන්න පුළුවන් EB කෝණ සමච්ඡේදකය කියලා. කෝණ සමච්ඡේදකය වෙනවා. හරි? හරි. අපි ඒ ගානත් එහෙනම් හරි. ඊළඟට මේ ගාන තියෙන්නේ ඔයාලා මේ ගාන චුට්ටක් බලන්න. මේක කියන්නේ පොඩ්ඩක් ඉන්නේ ඒක එකම ගාන නේ මම දාලා තියෙන්නේ. හරි ඒ ගාන ඕනේ අපි ඊළඟ ගානට ඊළඟ ප්‍රමේයට යමු. හරි දැන් අපි ප්‍රමේයන් දෙකක් කරා මතකයිනේ ඔයාලට. පළවෙනි ප්‍රමේය තමයි පළවෙනි ප්‍රමේයෙන් කරේ මේ වෘත්තය ආපාතනය කරන කෝණයෙන් භාගයයි මේ වෘත්තය ආපතනය කරන කෝණය වගේ දෙගුණයයි වෘත්තයේ කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය කියලා තමයි මුලින් කරේ. අපි දෙවෙනි එක විදිහට කරේ එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ සමාන වෙනවා කියන එක. එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ සමාන වෙනවා කියන එක. දැන් අපි කරන්න යන්නේ මේක නම් ලේසි ටිකක්. මේකෙන් කියන්නේ වෘත්තයේ විස්කම්භයක් ගත්තොත් එහෙම නැත්නම් අර්ධ වෘත්ත කෑල්ලක් ගත්තොත් එහෙම ඒ අර්ධ වෘත්ත කෑල්ල මත ආපාතනය කරන කෝණයක් ඍජු කෝණයක් වෙනවා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ දැන් AB කියන්නේ විස්කම්භයන්නේ. එතකොට විස්කම්භය මගින් වෘත්තය මත ආපාතනය කරන කෝණය අංශක 90ක් වෙනවා කියන එක. මේක ඇත්තටම මේ රූපයක් ඇන්දාම නිකම්ම වලට පේනවා මේක සාධනය කරන්නත් ලේසි. අපි ඒක සාධනය කරලම ගමු. මේ කෝණය අංශක 90යි කියලා පෙන්වන්න තියෙන්නේ. දැන් බලන්න AB කියන්නේ ජ්‍යායක් නේ ඇත්තටම. විස්කම්භයක් කියන්නේ ජ්‍යායක්නේ. ඒ හින්දා මෙන්න මේ විස්කම්භය මගින් ජ්‍යාය මගින් වෘත්තය මත ආපාතනය කරන කෝණය කියන එක දෙගුණයක් වෙන්න ඕනේ කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය වගේ. ඒ කියන්නේ සොරි ඒක මම අනිත් පැත්තට කිව්වේ කේන්ද්‍රය මත ආපතනය කරන කෝණය දෙගුණයක් වෙන්න ඕනේ. ඒ හින්දා අපිට කියන්න පුළුවන් AOB කියන කෝණය වෙන්න ඕනේ දෙගුණයක් AXB කියන කෝණයට. මෙතන පටල ගන්න එපා මේ ಗುಣ කිරීම තියෙන්නේ. මෙතන ಗುಣ කිරීම තියෙන්නේ. අන්න ඒ කියන්නේ අපිට කියන්න පුළුවන් මෙතනදී මේකට හේතුව විදිහට අපිට දෙන්න පුළුවන් අර පළවෙනි ප්‍රමේය. එතන දැන් මම පළවෙනි ප්‍රමේය කියලා ලියුවට ඔයාලා ඇත්තටම පේපර් එක ගානක් කරනකොට මෙතන ප්‍රමේය ලියන්න ඕනේ. මොකද කේන්ද්‍රය මත ආපතනය කරන කෝණය දෙගුණයක් කියන එක. හරිනේ? දැන් බලන්න මේ AOB කියන කෝණය අපි දන්නවනේ මේක සරල රේඛාවක්නේ. මේක විස්කම්භයක් නම් AOB කියන්නේ එකම රේඛාවක් වෙනවනේ. ඒ කියන්නේ මෙයත් අංශක 180ක් වෙන්න ඕනේ. මොකද මේ සරල රේඛාවක කෝණයේ අංශක 180යි. මෙයා අංශක 180ක් වෙන්න ඕනේ. හරි? 180ක් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි දන්නවා 180 සමානයි දෙවරක් AXB කියලා. ඒ කියන්නේ අපිට එනවා AXB සමාන වෙන්න ඕනේ 180 බෙදීම 2 අංශක 90යි කියලා. හරිනේ? ඒ කියන්නේ AXB වෘත්තය ආපාතනය කරපු කෝණය අංශක 90ක් කියලා ආවා අපිට. හරි. මේක මේ චූටි ගණන් ටිකක් මේ දෙක නම් මේ දෙක චූට්ටක් බලන්න විනාඩියක් විතර අපිට වෙලාවක් නැති හින්දා ටක් ගාලා කරමු. මේකේ තියෙන්නේ මෙන්න මේ O කියන්නේ හැම වෙලේම කේන්ද්‍රය මේ තුනේම. O කියන්නේ මේකේ කේන්ද්‍රය හරහා හරිනේ. මේක මේ විස්කම්භයක්. මේකේ PY PX කියන්නේ විස්කම්භ දෙකක්. මේකේ මේ O කියන්නේ කේන්ද්‍රය මේකෙත් O කියන්නේ කේන්ද්‍රය. ඊට පස්සේ එහෙනම් මේකේ අංශක 50යි කියලා දෙලා දෙනවා මේක 110යි කියලා දීලා දෙනවා මේ තුනේම මෙයාගේ කරන්න තියෙන x හොයන්න මෙයාගේ x හොයන්න තියෙන්නේ මෙයාගේ තියෙන්නේ xqy කියන්නේ සරල රේඛාවක් කියලා පෙන්නනවා. මේක චූටි ගණන් තුනක් ඔයාලට විනාඩියක් දෙන්න අපි ඊට පස්සේ හදමු. හරි අපි පටන් ගමු. මේක x කියන කෝණය හොයන්න තියෙන්නේ. හරි. මේක අංශක 50යි. දැන් බලන්න O කියන්නේ මේ හරි. ඔව් මේකේ chat එකේ උත්තර දාලා තියෙනවා. ඇත්තටම x කියන්නේ 40යි තමයි. මේක කරන්නේ අපි කොහොමද දන්නවද මේ DOB කියන්නේ විස්කම්භයන්නේ. ඒ කියන්නේ මෙන්න මේ DB කියන එක මතින් වෘත්තය මත ආපාතනය කරන කෝණය අංශක 90ක් වෙන්න ඕනේ. අංශක 90ක් වෙන්න ඕනේ. දැන් ඔයාලට හදන්න ලේසි. ඒක අංශක 90යි කියන්නේ මෙයා 50යිනේ.
මෙයා 90යි වෙන යන්නේ මෙයා 40ක් වෙන්න ඕනේ. හරිනේ? මෙයා 40ක් වෙන්න ඕනේ. ඊට පස්සේ දැන් බලන්න AB කියන එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ දෙකක් තමයි මෙයයි මෙයයි. මෙයා 40යි නම් x කියන්නේත් 40ක් වෙන්න ඕනේ. හරි. ඊළඟ එකට යන්. ඊළඟ එකේ හරි. ඊළඟ එකේ දැන් බලන්නකො මේක නම් මේ ලේසියෙන්ම ඔයාලට ගන්න පුළුවන්. මේ AOC කියන්නේ විස්කම්භයක්. ඒ හින්දා මෙයත් අංශක 90යි මෙයත් අංශක 90යි වෙන්න ඕනේ. මේ දෙන්නම අංශක 90 90 වෙන්න ඕනේ. x එතකොට දැන් මේ හතර දෙනාගේ එකතුව අංශක 360ක් වෙන්න ඕනේ. මේ හතර දෙනාගේ එකතුව අංශක 360ක් නම් අපිට කියන්න පුළුවන් 90 ධන 90 ධන 110 ධන x කියන්නේ 360යි කියන්නේ. 90යි 90යි 110යි x උයි කියන්නේ 360ක් වෙන්න ඕනේ. මේකෙන් ඔයාලට ලේසියෙන්ම ගන්න පුළුවන් x කියන්නේ 70යි කියලා. හරි. මේකේ සරල රේඛාවක් කියලා පෙන්වන්න තියෙන්නේ මේක ඇත්තටම මේක මේ xy කියන්නේ විස්කම්භයනේ. x මේ p y p කියන්නේ විස්කම්භයක් px කියන්නේ විස්කම්භයක්. එහෙනම් මෙයත් අංශක 90ක් වෙන්න ඕනේ මෙයත් අංශක 90ක් වෙන්න ඕනේ. ඒ සීන් එතකොටනේ. මේකත් අංශක 90යි මේකත් අංශක 90යි. ඒ කියන්නේ මේ දෙන්නගේ එකතු අංශක 180යි. එහෙනම් yqx කියන්නේ සරල රේඛාවක් වෙනවා. හරි. අන්තිම ගණන් දෙක අපිට තියෙන්නේ අද දවසට. මේකේ කියන්නේ QR සමාන්තරයි නම් OS ට. QR කියන එක කෙනා OS ට සමාන්තරයි නම් අපි සමාන්තරයි කියලා දාන්නේ මෙන්න මේ වගේ ඊතල දෙකක් දාලා මෙහෙම සමාන්තරයි නම් අපිට දැන් කියන්නේ SR සමානයි SP බව පෙන්වන්න කියනවා. මම මේක කරන්නම් කෙලින්ම. දත්ත ටික ඉස්සෙල්ලාම ලියන්න ඕනේ. දත්ත අපි දන්නවා QR සමාන්තරයි OS කියන එක දත්තයක් කියලා. O කියන්නේ කේන්ද්‍රය කියන එකත් අපි දන්නවා. දත්තයක් කියලා. හරි. ඊට පස්සේ බව පෙන්වන්න තියෙන එක ලියන්න ඕනේ. බව පෙන්වන්න තියෙන එක. එකත් ලියන්න. ඊට පස්සේ නිර්මාණත් ලියන්න. ඊට පස්සේ අපිට තියෙන්නේ SR සමානයි SP කියලා පෙන්වන එක කරන්නයි යන්නේ. ඒක අපි මෙහෙමයි කරන්නේ. ඉස්සලාම දැන් මේකයි සමානයි කියලානේ අපි පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ අපි කොහොම හරි කරගන්න ඕනේ මෙන්න මේ කෝණෙයි සමානයි කියලා පෙන්න ගන්න එක. මේ කෝණෙට මේ කෝණේ සමානයි කියලා පෙන්වන්න එකනේ කරන්න ඕනේ. ඒකට ඉස්සෙල්ලාම දැන් බලන්න මේ කෝණෙයි අතර සම්බන්ධයක් අපි හොයාගන්න දන්නවා. හරි. දැන් අපි බලන්න ඕනේ මේ කෝණේ සම්බන්ධයක් හොයාගන්නනේ. අපි හින්න මෙතනදී නිර්මාණයක් කරන්න වෙනවා. ඒ නිර්මාණය තමයි මෙන්න මේ කෝණය සම්බන්ධ කරගන්න ඕනින් අපි SQ මෙන්න මේ SQ කියන එක නිර්මාණය විදිහට කරගන්න. නිර්මාණය වෙන්නේ SQ කියන එක. ඒකට හේතුව තමයි දැන් අපි මෙන්න මේ කෝණ දෙක අතර තමයි සම්බන්ධයක් හොයාගන්න ඕනේ. ඒ හින්දා දැන් අපි මේ කෝණේ නම් කොහොම හරි සම්බන්ධ කරගන්න දන්නවා මේ O කියන කේන්ද්‍රය මත ආපතනය කරන කෝණේ හින්දා මෙයාව කරගන්න විදිහක් නැති හින්දා තමයි අපි මෙන්න මේක ඇඳගත්තේ. හරිනේ? අපි ඒක ඇඳ ගන්නවා දැන්. දැන් බලන්න මෙන්න මේ කෝණය අපි ඇල්ෆා කියලා ගන්නවා. SRP කියන කෝණය ඇල්ෆා කියලා ගන්නවා. ඒක ඇල්ෆා නම් SRP කියන කෝණය ඇල්ෆා කියලා ගන්නවා අපි. අපි මෙහෙම ලියමු SRP සමානයි ඇල්ෆා කියලා ලියමු. දැන් බලන්න SRP ඇල්ෆා. එතකොට මේ O කියන්නේ කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණයේ හින්දා SOP කෝණය සමාන වෙන්න ඕනේ 2යි ඇල්ෆා. හරිනේ? SOP කියන කෝණය සමානයි කියලා අපිට එනවා දෙගුණයක් SRP කෝණය. එකට හේතුව තමයි අපේ පළවෙනි ප්‍රමේය. මේක පළමු ප්‍රමේය කියලා ලියලා හරියන්නේ නැහැ. ඔයාලා ගානක හදද්දි ලියන්න ඕනේ කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය දෙගුණයක් වෙනවා වෘත්තය මත ආපාතනය කරන කෝණය වගේ කියලා.
SOP සමානයි 2යි SRP වෙනවා කියන. ඒ හින්දා අපිට කියන්න පුළුවන් SOP කියන කෝණය සමානයි 2යි ඇල්ෆා කියලා. හරි මෙයා 2යි ඇල්ෆා වුණා. ඊට පස්සේ එක තමයි දැන් මෙයා ඇල්ෆානේ. ඒ හින්දා අපේ ඊළඟ එක තමයි මෙන්න මේ SP කියන වෘත්තයේ තියෙන ජ්‍යාය මගින් වෘත්තය මත ආපාතනය කරන කෝණනේ SRP SQP කියන්නේ. ඒ හින්දා මෙයා ඇල්ෆා නම් මෙයාත් ඇල්ෆා වෙන්න ඕන. හරිනේ. එක අපි ලියමු SQP සමාන වෙන්න ඕනේ SRP සමාන වෙන්න ඕනේ ඇල්ෆාට. මේකට හේතුව තමයි SP ජ්‍යාය මගින් වෘත්තය මත ආපාතනය කරන කෝණ. වෘත්තය මත හරි. ඒ කියන්නේ මෙයාත් ඇල්ෆා. අපි ඒකත් මේකේ ලකුණු කරගමු. දැන් ඊට පස්සේ බලන්න මෙන්න මේවා දෙක සමාන්තරයි. මෙයා ඇල්ෆා. දැන් මෙයා ඇල්ෆා නම් මෙන්න මේ ත්‍රිකෝණේ සැලකුවාම මෙයා දන මෙයාට සමාන වෙන්න ඕනේ. මේ කෝණේ දන මේ කෝණේ මේ කෝණයට සමාන වෙන්න ඕනේ. ඒ හින්දා මෙයා දන මෙයා මේකට සමාන වෙනවා නම් මෙයාත් ඇල්ෆා වෙන්න ඕනේ. අපි හින්දා ඒක ඉස්සෙල්ලාම ලියලා ඉමු. ඒ කියන්නේ අපි දන්නවා SOP SOP කියන එක සමානයි OQS තන OQP කියන. OQS තන OSQ කියලා. හරිද? එතකොට අපි මේකෙන් ගන්න පුළුවන් SOP කියන්නේ 2යි ඇල්ෆානේ. 2යි ඇල්ෆා සමාන වෙනවා OQS කියන්නේ ඇල්ෆා ධන OSQ ට. කියන්නේ මේකෙන් එනවා OSQ කියන එක ඇල්ෆා කියනවා. මම මේ ලියන විදිහ ලියන්නේ ඔයාලට කතාව ඉස්සෙල්ලා කියලා මේක ඇල්ෆා. අපි ඒකත් ඇල්ෆා කියලා ලකුණු කරගමු. දැන් බලන්නකො මෙයයි සමාන්තරයි. ඒ හින්දා මේක ඇල්ෆා නම් මේ කෝණෙත් ඇල්ෆා වෙන්න ඕනේ. මේ කෝණේ සමාන වෙනවා මේ කෝණෙට. හරි? ඒ හින්දා SQR සමානයි QSO සමානයි ඇල්ෆා වෙනවා. ඒක උනේ ඒකට සෝරි ඔයාලට පේන්නේ ලියන එක ඇල්ෆා වෙනවා. මේකට හේතුව උනේ OS සමාන්තරයි QR උන එක. හරි මෙයාත් ඇල්ෆා වුණා දැන්. ඊට පස්සේ අපේ පියවරේ තියෙන්නේ මෙයා ඇල්ෆා නම් මේ කෝණේ සමාන වෙනවා මේ කෝණයට කියන එක. මොකද PQ කියන්නේ මේ වෘත්තය මත SPQ SR QR කියන්නේ වෘත්තය මත එකම වෘත්ත ඛණ්ඩමයේ කෝණේ ඉන්න මෙයාත් ඇල්ෆා වෙනවා. මම මේ එහා පැත්තෙන් ලියන්නම් මේක. ඊළඟ පියවර තමයි SPR සමානයි SQR සමානයි ඇල්ෆා කියන එක. එකට හේතුව තමයි එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. ඒ හින්දා අපිට කියන්න පුළුවන් මෙයාත් ඇල්ෆා කියලා. දැන් එතකොට අපි පෙන්වන්න ඕනේ ඔක්කොම පෙන්නුවා. මෙයා සමානයි මෙයා කියලා ආව. ඒ හින්දා SR සමානයි SP වෙනවා. හරි? හින්දා අපිට කියන්න පුළුවන් OPR සමානයි ORP කියලා. ඒ හින්දා අපිට කියන්න පුළුවන් SP සමානයි SR කියලා. හරි ගණත් ඔයාලා ලියා ගන්න. ඊට පස්සේ අපි මේ යට ගාන හදන්නේ මේ ගානෙන් අපි නවත්තමු. මේ ගාන යට ගාන හදමු. මේ ගාන ලියා ගන්න ඔයාලා විනාඩියක් දෙන්නම්ම. හරි මේ අපි මේ අන්තිම ගාන හදමු. දැන් ඔයාලට මහන්සිත් ඇතිනේ. මේක කියන්නේ මේ DB සමානයි CA කියලා පෙන්වන්නලු.
මේ dv කියන දිග ca කියන දිගට සමානයි කියලා පෙන්වන්නලු මෙයයි සමානයි AD BC සමානයි. මේක අපි කරන්න යන්නේ මේ සමරූපී ත්‍රිකෝණ වලින් සමරූපී ත්‍රිකෝණ කියන්නේ ත්‍රිකෝණ දෙකම විශාලත්වයෙන් ප්‍රමාණයෙන් දෙකම සමාන වෙන වෙලාවල්. අපි මේ වෙලාව O මෙන්න මේ කැපෙන තැන O කියලා ගමු. මේක x කියලා ගමු O කියවහම ඔයාලට කේන්ද්‍රය කියලා හිතෙන්න පුළුවන්. හරි මේක x කියලා ගමු. එතකොට දැන් බලන්න මෙන්න මේ කෝණේ සමානයි. මොකද මේ එකම මේ ප්‍රතිරූප කෝණනේ. මෙන්න මේ කෝණ දෙක සමානයි. මේ කෝණේ සමානයි. අපි ඒක ලියනවා dxa සමානයි කියලා bxc ට. dxa සමානයි bxc ට. ඊට පස්සේ අපි දන්නවා da සමානයි bc කියලා. da සමානයි bc කියලත් අපි දන්නවා. හරි ඊට පස්සේ බලන්න adb සමානයි acb කියලත් අපි දන්නවා. adb කෝණේ සමානයි acb කෝණේ කියලත් දන්නවා. මේකට හේතුව තමයි මේ එකම වෘත්ත ඛණ්ඩේ කෝණ වීම. එකම වෘත්ත ඛණ්ඩේ කෝණ. හරි දැන් බලන්න අපි දන්නවා මේ කෝණයට මේ කෝණේ සමානයි මේ දෙක සමානයි මේ කෝණ දෙකත් සමානයි කියලා. ඒ කියන්නේ එක පාදයකුයි කෝණ දෙකකුයි සමානයි. ඒ කියන්නේ අපිට මේ කෝකෝපා කියන එකෙන් මේ දෙක අංග සම වෙනවා. මං මේ සමරූපී ත්‍රිකෝණ පාඩම කරලා නෑ මෙතන අපි කලේ නෑ කලින් ඒ වුණාට ඔයාලා කලින් කරලා ඇති එක මේ අපි ඒක කරමු ඊළඟ දවසක. එහෙනම් කෝකෝපා වලින් අපිට කියන්න පුළුවන් ADX කියන ත්‍රිකෝණය අංග සමයි කියලා BCX කියන ත්‍රිකෝණයට. කෝකෝපා වලින් කියන්න පුළුවන්. ඒ හින්දා අපිට කියන්න පුළුවන් දැන් මෙන්න මේකේ පාදවල මෙන්න මේ dx කියන එක cx ට සමානයි කියලා. මේකෙන් අපිට කියන්න පුළුවන් dx සමානයි cx කියලා. ඒ වගේම කියන්න පුළුවන් ax සමානයි bx කියලා. අපි දැන් කරන්නේ මෙන්න මේ සමානතා දෙක එකතු කරනවා. dx ධන ax සමානයි cx ධන bx කියලා. පරිගන්න dx ධන bx සමානයි cx ධන ax මේකට මේක එකතු කරනවා මේ දෙක එකතු කරනවා. හරි එහෙනම් අපිට මෙන්න මේ දෙකෙන් කියන්න පුළුවන් dx ධන bx සමානයි ax ධන cx කියලා. මේකෙන් කියන්න පුළුවන් db සමානයි ac කියලා. හරිද? අපි එහෙනම් මෙතනින් නවත්තමු අද දවසට.